සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමත්තෝ අයං ගම්දෝ යායන් තංගර වන්දනී යෝච සීලවන්තං ගන්ධෝ වාපි දේවේසු උත්තමෝති තී. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ මොහොතේ මේ හැම දිනාම ඒකාත්මික වෙන්නේ, සමවදින්නේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි. සමහර විට ඔබ නිවසේ සිට, සමහර විට ඔබ ආයතනයේ වෙන්න පුළුවන්, සමහර විට වෙනත් රටක වෙන්න පුළුවන්. මේ කුමන පදනමක ඉඳලා හරි ඔබ මේ දේශනාවට කන් දෙනවා ඇති. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය, බුද්ධ දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවකයෙක් හැම වෙලාවකම ශාස්ත්‍රූ ගෞරවයේ තියාගෙන දේශනාව ශ්‍රවණය කරන්න ඕන. ශාස්ත්‍රූ ගෞරවයේ නැති කෙනෙකුට පින්වත්නි බණ කියන්න පවා බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා. මොකද ධර්ම ගෞරවයේ නැති කෙනෙකුට බණ ටික ඇහුණත් එයා ධර්මයේ උනත් ගලපගන්නේ එයාගේ තියෙන එක්ක අඩුපහඩු ටික වහගන්න. එක්ක ධර්මයේ ගලපගන්නේ සමහර වෙලාවට ඉන්න පුළුවන් තමන්ගේ තර්ක විතර්ක වලින් තමන්ගේ මතය තහවුරු කරගන්න තමයි ධර්මයේ පාවිච්චි කරන්නේ. සමහර කෙනෙක් ඉන්න පුළුවන්. ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. එතකොට එයා තමන්ගේ වාසියට ධර්මයේ පරිහරණය කරනවා ධර්ම ගෞරවයේ නැති වුණොත් පින්වත්. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයෙකු ඊටා වැදගත් දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ තමයි පින්වත්නි ධර්ම ගෞරවයේ තියාගෙන පළවෙනියෙන් බුද්ධ වචනේ ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්ම ගෞරවයේ තියාගෙන මේ දේශනාව ශ්‍රවණය කළාම කවදා හරි මේ දේශනාව ඔබේ අවබෝධයට, ඔබේ අවධානයට, ඔබේ නිවන පිණිස, ඔබේ විරාගය පිණිස, ඔබේ නිරෝධය පිණිස මේ බණ ටික කවදා හරි උදව් වෙයි. හෙට අනිද්දා නොවුනත් කවදා හරි මේ දේශනාව ඔබට උදව්වක් වෙයි පින්වත්නි. ඔබේ ජීවිතේ අපට තේරෙනවා ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ බොහෝම සැනසීමෙන් ගත වෙනවා නෙමෙයි. ජීවිතේ සැඳෑ කාලේ ගෙවන කෙනෙක් වුණත් එහෙමයි. ජීවිතේ මොන විදිහේ පසුබිමක් මත, මොන වගේ පරිසරයක් මත Tamanගේ ජීවිතේ ගෙවලා දැම්මත් අපිට එක දෙයක් තේරෙනවා. මොකද්ද? ඒ තේරෙන දේ තමයි පින්වත්නි බොහෝම සැනසීමෙන් මේ ජීවිතේ ගෙවෙනවා නෙමෙයි. ඔබේ සැනසීම නැති කරන හේතු මොනවද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට දහසක් කතාන්දර ඇති කියන්න. එකක් දෙකක් නෙමෙයි. සමහර විට කියයි මම මගේ දරුවෝ නිසා හාඳුරන්නේ මං සැනසීමෙන් නැහැ කියලා. සමහර විට මගේ මේ ආර්ථික ප්‍රශ්න ටික ණය ගෙවා ගන්න බැරුව මේ විදිහේ විවිධ ප්‍රශ්න නිසා ආමදුරනේ මට නම් ඔය කියන විදිහේ සැනසීමක් නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. පින්වත්නි, මේ සැනසීම කවදාවත් හෙව්වට කවදාවත් හම්බ වෙන එකක් නෙමෙයි. දැන් අපි සැනසීම හොයන්නේ බැඳීම් ඔස්සේ ලුහු බඳිමින්නේ. ලෝකේ බැඳුණු තැනක සැනසීමක් නැහැ පින්වත්නි. ලෝකේ මිදුණු තැනක තමයි සැනසීම තියෙන්නේ. කවුරු හරි කෙනෙක් බැඳිච්ච තැනක සැනසීම හොයනවා නම් එයාට කවදාවත් සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. සල්ලි භාගේ නැති මිනිහෙක් හිතන්න පුළුවන් සල්ලි ටිකක් තිබ්බහම සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා. හැබැයි සල්ලි තියෙන මිනිස්සුත් අපිට කියනවා හාඳුරනේ සැනසීමෙන් නෙමෙයි ඉන්නේ කියලා. දරුවෝ නැති මිනිහෙකුට දරුවෝ හම්බ වුණාම සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා කියනවා. නමුත් දරුවෙක් හිටියානම් හොඳයි කියලා. නමුත් දරුවෝ ඉන්න අයගේ කතාව ඇහුවට පස්සේ ඒ ඇත්තොත් සැනසීමෙන් නෙමෙයි පින්වත්නි ඉන්නේ.
ලෝකේ බැඳිච්ච තැනක සැනසීමක් නැහැ. බැඳිච්ච තැනක තියෙන දුකක් පින්වත්නි. හරියට මේ සෙනෙහසින් බැඳුනට පස්සේ ඒ සෙනෙහස පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ තමයි Tamanගේ පස්සෙන් දුක ලුහු බඳින්නේ. එයාගේ පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ පිටිපස්සෙන් දුක එනවා. හැබැයි යම් කෙනෙක් මේ මිදීම පිණිස වැඩපිළිවෙලට අවතීර්ණය වුණොත්, මිදීම පිණිස වැඩපිළිවෙල තුල ස්ථාවර වුණොත්, ඒ ස්ථාවර බව පින්වත්නි එයාගේ ජීවිතේ පුදුම විදිහේ නිවීමක් සැනසීමක් හදලා දෙනවා. අන්න එහෙම සැනසීමක් බුදු කෙනෙක් විතරයි මතු කරන්නේ. දැන් ලෝකේම අවධානය යොමු කරන්නේ, ලෝකේම විශාල අවධානයකට ලක් වෙන්නේ මේ රැස්කිරීම මත, එකතු වීම මත හොයන සැනසීමක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. මහණෙනි පිරිස පිරිවරාගෙන ඉන්න කෙනාට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. සංගණිකාරාමස්ස. කොයි වෙලාවෙත් කීප දෙනෙක් එකතු වෙලා බැඳිච්ච තැනක නෙමෙයි මහණෙනි මේ ධර්මයේ හිමිකරුවා ඉන්නේ කියනවා. පවිවිත්තස්සායන් ධම්මෝ. මහණෙනි හුදෙකලාවේ ඉන්න කෙනාට මේ ධර්මයේ තියෙන්නේ. කෙනෙකුට ඉතින් ගිහි ජීවිතේ ගෙවන ගමන් එහෙම හුදෙකලාවක් හොයාගන්න පුළුවන්ද? හොයාගන්න බෑ. මේ මොකද ගිහිකම කියන්නේ සම්බාධක සහිත එකක්. දරුවොත් එක්ක බැඳිලා ඉඩ කඩම් දීපල ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහන මේ හැම දෙයක් එක්කම බැඳිච්ච තැනක තමයි අපි මේ නැවතිලා ඉන්නේ. එතකොට මේ සංසාර ගමන වුණත් පින්වත්නි එහෙම එකක්. ඒකේ ආකෘතියක් ගැන හිතන්න බෑ. මේ සංසාරයේක ස්වභාවය ගැන හරියට හිතන්න බෑ. ඒක හරි පුදුම සහගතයි ධර්මයෙන් බලනකොට. සමහර විට ඔබ ඔහොම වාඩි වෙලා හිටියට සමහර විට ගියාත්මේ ඔබේ ශරීරයේම සමහර විට ඔබට ආහාරයක් වෙන්න ඇති. ඒක හරි අමුතු දෙයක්. ඔබේ ශරීරයේම දැන් හොඳට බලන්න අර ටින් කරන මාළුවෙම ඉන්නේ. අවුරුදු 5-6 එක දිගට තියාගන්න පුළුවන් මාළු. ඔය උම්බලකඩ වර්ග එහෙම. සමහර විට මේ අවුරුදු ගාණක් ඒවා තියෙනවා. සමහර විට ඒ ඔබේ පෙර ජීවිතේ ශරීරයේම සමහරට ඔබටම අනුභව කරන්න ලැබිලා ඇති. එච්චරට මේ සංසාරේ හරි පුදුමයි පින්වත්. ඒක අමුතු දෙයක් මේ සංසාරේ. සමහර විට ගිය ආත්මයේ ඔබේ ජීවිතේ බිත්තර කටුවක් අස්සේ ලියවිලා තියෙන්නේ නැති. දැන් ඔබ හොඳට වාඩි වෙලා මේ මැදිරියේ වාඩි වෙලා ගෙදර ඉඳලා වාඩි වෙලා මේ බණ ටික අහගෙන හිටියට බොහොම සුදු ඇඳලා බොහොම පිළිවෙලට මෙහෙම හිටියට පින්වත්නි ගිය ජීවිතේ ඔබේ ජීවිතේ සමහරට බිත්තර කටුවක් අස්සේ තමයි ලියවිලා තියෙන්නේ නැත්තේ. සමහර විට ඔබ බොහොම මේ පුංචි දෙයක් පවා පිළිකුල් කරමින් ඉන්න ඔබගේ ජීවිතේ සමහරට ගිය ජීවිතේ ලියවිලා තියෙන්නේ නැති වැසිකිලි වලක පණුවෙක් වෙලා. එහෙම නෑ කියලා කාටවත් කියන්න බෑ. සමහරට පුංචි දෙයක් පවා පුංචි දුර්ගන්ධයක් පවා පිළිකුල් කරන ඔබගේ ජීවිතේ එහෙම තියෙන්නේ නැති. අපිට ඒක හරියටම අදහසක් ගන්න බෑ. මොන වගේද කියලා හරියටම හිතා ගන්න බෑ පින්වත්නි. මේ සංසාරේ හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ තමයි ධර්මයේ තුලින් අපට මේ පුදුම බව, විස්මිත බව මතු කරලා කියන්නේ මහණෙනි මේ සංසාරය ගැන නම් කලකිරෙන්න කියලා බුදුවරු බණ කියන්නේ ඒකයි. උන්වහන්සේ මතක් කරනවානි මහණෙනි මම අසුරු සැනක් ගහන මොහොතක්වත් භවේ නම් වර්ණනා කරන්නේ. අසුරු සැනක් ගහන මොහොතක්වත්, ඇසිපිල්ලමක් ගහන මොහොතක්වත් මහණෙනි මම භවේ වර්ණනා කරන්නේ කියනවා. මහණෙනි මේ භවේ වර්ණනා කරන්න දෙයක් නැහැ කියනවා. ඒතකොට ධර්මයේ දන්නේ නැති කෙනෙකුට සමහර වෙලාවට මේ ධර්ම මාත්‍රා ගැන පවා විවිධ ප්‍රශ්න අදහස් වෙන්න පුළුවන්. අර එක තැනක කඩි රැලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ කිව්වනේ මහණෙනි ඔය ඔතන ඉන්න එක කඩියෙක්වත් සක්විති රජ නොවුණු කෙනෙක් නෑ කියලා. ඒතකොට ඒ බගේ එකක් නිකන් විහිළුවක් වගේ සාමාන්‍ය කෙනෙකුටනේ. ඒක මොන කතාවක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි එයාට තේරෙන්නේ උපතේ සිට මරණය දක්වා සීමා සහිත අත්දැකීම් ටිකක් විතරයි. එයා හිතානින්නේ මේ උපන් සත්‍යය මරණය දක්වා යන ජීවිතයේ අත්දැකීම් ටික තමයි ලෝකයේ තම අත්දැකීම් සමුදාය කියලා. දැනුම කියන්නේ එච්චරයි කියලා හිතන්නේ. හැබැයි ධර්මයෙන් බලනකොට අපට එක දෙයක් තේරෙනවා. ධර්මයෙන් බලනකොට අවබෝධ වෙන දැනෙන හැඟෙන දේ තමයි පින්වත්නි මේ ලෝකයේ අපේ දැනුම පරයාගිය විශිෂ්ට ගම්බීර දැනුම් සම්භාරයක් තමයි බුදු කෙනෙක් මතු කරන්නේ. එතකොට මේ ජීවිතයේ පින්වත්නි සංසාර පුරුදු නිසා මේ ධර්ම මාර්ගයේ සමහර ලාවට යට යන්න පුළුවන්.
මොකද බොහෝ සංසාර පුරුදුත් එක්ක අපගාමී චර්යා එක්ක තමයි මේ ජීවිතේ ගත වෙලා ගලාගෙන යන්නේ. ඒ නිසා තමයි ওই සමහර රහතන් වහන්සේලාගේ සිද්ධිවල පවා තියෙන්නේ අවංකව ධර්ම මාර්ගයට ආව සමහර අය අවුරුදු 12ක් විතර ගියා සෝවාන් වෙන්න. දැන් සෝවාන් වෙන්න අවුරුදු 12ක් ගියා කිව්වහම හරි පුදුමයි. මොකද අවංකව ධර්මයට ආවේ කිසි ලාභ සත්කාරයක් බලාගෙන නෙමෙයි. දැන් රට්ටපාල මහරහතන් වහන්සේ කෝටි ගාණක් ධනෙ කියනවා. මේ වේලක් කර වේලක් ආපු මිනිහෙක් නෙමෙයි කියනවා. රට්ටපාල කියලා ප්‍රසිද්ධ වෙන්නේ බැරි වෙලා හරි දුර්භීක්ෂයක් ආවොත් මුළු රටටම කණ්ඩ දෙන්න තරම් ආර්ථික හයියක් තිබිලා තියෙනවා. නමුත් පැවිදි වුණා. පැවිදි වෙන්නේ ඔක්කොම අත්හැරලා දැන් බලන්න ඔක්කොම කිසි දිනා ගන්න ලෝකේ දෙයක් තියනවද? දිනා ගන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ දිනාගත්ත දේවල් ගැන කලකිරීමක් තිබුණේ. දැන් සමහර කෙනෙක් ඉතින් ඕක ගැන තර්ක විතර්ක කරන්න පුළුවන්. දැන් බලන්න හොඳටම අපිට තේරෙනවා ධර්මාශෝක රජුරෝ සමහර අය නිකන් මතේකුත් ඉදිරිපත් කරනවා මේ රටවල් ගානකට ධර්මාශෝක රජුරෝ බුදුදහම යවි රටවල් අල්ලගන්න කියලා. අධිරාජ්‍යවාදී රජෙකුට ආයේ තවත් දිනා ගන්න දෙයක් තිබෙන්නේ නැහැ. කලකිරීමක් තිබුණේ අර ලේ දැකලා මිනිස්සු මරලා තමන්ගේ කඩුවෙන් වෙන් වෙච්ච මිනිසුන්ගේ බෙලි ගන්න දන්නේ නැහැ. මේ වගේ ලේ දැකලා ලේ ගැන පුදුම කලකිරීමක් තිබුණේ ධර්මාශෝක රජුරවන්ට. ඒ කලකිරීමට තමයි අර නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වඩිනවා දැකලා පැහැදිලා ඒ හාමුදුරුවෝ හරි ප්‍රසන්නයි උඩට එන්න කියන්නේ කියලා ඔබ වහන්සේ කැමති තැනක වාඩි වෙන්න හාමුදුරනේ කිව්වාම ධර්මාසනේ අර රජුරුවන්ගේ රාජාසනේම වාඩි වුණාට පස්සේ උන්වහන්සේ අර අප්‍රමාදී වර්ගයෙන් එක ගාතාවක් කියනකොට හාමුදුරනේ හෙට එහෙනම් මේ අපේ ගෙදර දානිට වඩින්න ඔබ වහන්සේ පුංචි වුණාට හරිම මේ ඉරියව් ප්‍රසන්නයි නිවුණු බවක් තියෙනවා ඔබ වහන්සේට අපේ ගෙදර ඔබ වහන්සේට දාන පාත්‍රා මං හිතන්නේ දාන පාත්‍ර 7ක් ඔබ වහන්සේට අපේ මාලිගාවේ ඉදෙනවා දාන පාත්‍ර 8ක් ඔබ වහන්සේට ලෑස්ති කරනවා හිට වඩින්න. එතකොට උන්වහන්සේ කිව්වලු අපේ මගේ ගුරු ස්වාමීන් වහන්සේත් ඉන්නවනේ. ඊට පස්සේ එහෙනම් උන්වහන්සේත් එක්ක වඩින්නකෝ. ඊට පස්සේ කියලා තියෙනවා මගේ උපාධ්‍යයන් වහන්සේත් ඉන්නවා. උන්වහන්සේත් එක්ක වඩින්න. සබ්‍රක්‍මචාරීන් වහන්සේත් ඉන්නවා විහාරේ. උන්වහන්සේත් එක්ක වඩින්න කියලා. ඊට පස්සේ පින්වත්නි පහුවෙනිදා උදේම දාන පාත්‍රා 32ක් මාලිගාවේ සංඝයාට හැදුවා කියනවා. ඒ දා ඇවිල්ලා අර මං හිතන්නේ මහරහතන් වහන්සේලා ඇවිල්ලා ධර්මයේ කිව්වාම පැහැදිලා තමයි විශාල රටවල් ගානකට ධර්මයේ යවන්න අර හැම වෙලාවකම ධර්මාශෝක රජුරුවන්ගේ ඔළුවේ වැඩ කළා කියනවා බුදු කෙනෙක්ගේ ධර්මයේ 84000යි 84000යි නින්දට ගියත් ඕක මතක් වෙනවා කියනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ලොකුම සංග්‍රහය මොකක්ද කියලා බලලා තියෙනවා. එතකොට තමයි මතක් වෙලා තියෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේට කරන්න පුළුවන් විශාලම සංග්‍රහය තමයි ධර්මස්කන්ධයේ ප්‍රමාණයට සෑයවල් ඉදිකරන කියලා තමයි ඔය ඒ කාලේ ಭಾರತයේ 84000ක් චෛත්‍ය ඉදි වුණා කියනවා. එතකොට රජුරවන්ට අර දිනාගත්ත දේවල් ගැන කලකිරීමක් තිබ්බේ. තවත් දිනා ගන්න දෙයක් තිබ්බේ නැහැ. රට්ටපාලටත් තිබ්බ ආර්ථිකයේ දිනාගත්ත දේවල් ගැන ඒ තුල පුදුම නිවීමක් සුවපත් වීමක් නැති එක ගැන යාට කලකිරීමක් තිබුණා. ඒ කලකිරීමට තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මහාන වෙන්නේ. ඒ වුණාට මහාන වුණ ගමන් පින්වත්නි සෝවාන් වුණාද? අවුරුදු 12ක් ගියාලු සෝවාන් වෙන්න විතරක්. වෑයම් කරලා උත්සාහ කරලා අන්තිමටම අවුරුදු ගානකට පස්සේ තමයි රහත් වෙලා තියෙන්නේ. හේතුව තමයි සමහර වෙලාවට මේ සාංශාරික පුරුදුත් එක්ක අකුසල් එක්ක බැඳිලා ආපු ජීවිතේ සමහර අකුසල් අවබෝධයටපත් වෙන අවස්ථාවේ වුණත් විපාක දෙන්න පුළුවන්. ඒ විපාක දෙන විදිහ අපිට හරියටම අදහසක් නැහැ තේරුම් ගන්න බෑ පින්වත්නි. එතකොට අවංකව ධර්මයට ගියේ කිසිම අදහසක් නැතුව එහෙම ගිය කෙනෙකුට පවා විශාල කාලයක් ගියා නම් මේ මූලික ධර්ම කාරණා තේරුම් අරගෙන ආරක්ෂිත සෝතාපන්න තත්වයටවත්පත් වෙන්න ඉතින් ඒකත් එච්චර අමාරු වුණා නම් මේ අපිට මේ එක බණක් අහලා මේ වැඩේ කරගන්න පුළුවන් කියලා නම් හිතන්න එපා. හැබැයි මේ ධර්ම දානේ බණ අහන එක විශාල කුසලයක් ධර්මයට. ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට විශාල අනුග්‍රහයක් ඒක. හැබැයි හිතන්න එපා මේ බණ ටිකකින් මේ වැඩේ සම්පූර්ණ වෙයි කියලා. මේක ප්‍රායෝගිකව හුරු කරන්න පටන් ගන්න පින්වත්නි. ජීවිතේ අප්‍රමාදී වෙන්න හොඳට ධර්මයේ තුල වෑයම් කරන්න.
කුසලයේ තුලම වෑයම් කරන්න, අකුසලයේ යට කරන්න වෑයම් කරන්න. නූපන් කුසලයේ අවුස් හොයන්න කොහෙද තියෙන්නේ කියලා. උපන් අකුසලයේ නම් ප්‍රහාණය කරලම දාන්න, යටින්ම යට කරලා දාන්න, පාගලම දාන්න. ඒක නිකම්ම වෙන්නේ වෑයම් කරන්න ඕන. සම්මා වායාම කිව්වේ ඒකනේ. වීරියක් තියෙන්න ඕන. වීරියක් නැත්තම් පින්වත්නි පිනට උපන් ජීවිතේ උනත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. වීරියක් නැත්තම් පිනත් අර ඒකනේ බුද්ධ දේශනාව එක තැනක තියෙන්නේ මහණෙනි යම් කෙනෙකුට සෝතාපන්න වෙන්නම පින තිබ්බත් මහණෙනි ඒ පින යට යනවා කියනවා සත්පුරුෂයෙක් සත්පුරුෂ ධර්මයක් මුණ නොගැහුණු බලන්න සෝවාන් වෙන්න පින තිබ්බත් ඒකත් යට යනවා නම් වීරිය නැත්තම් උත්සාහය නැත්තම් ඉතින් අපිටත් සමහර විට අපේ ජීවිතේ හරියට බලවත් විදියට වැඩිච්ච ಗುಣධර්ම ඇති සංසාරේ බුදුරු මුණ ගැහිලා සෑහෙන කාලයක් සිල් රකින්න ඇති සෑහෙන කාලයක් පැවිද්ද තුල ජීවත් වෙන්න ඇති අපි. මේ ඇත්තෝ හැමෝම පැවිදි වෙලා ඉන්න ඇති කාලෙක. ගුණධර්ම පුරාගෙන බොහෝම සංයමයකින් සිව්පසයෙන් ජීවත් වෙද්දී පහතට හෙලාගත්ත නේත්‍රා සංගලක් ඇතුව ඔබත් පාත්‍රයක් අතට අරගෙන පින්නපාත යන්න ඇති. ඒ ජීවිතවලදී දියුණු කරගත්ත ගුණධර්ම අසීමාන්තිකයි. ඒ ගුණධර්ම මතුවෙන්න නම් උත්සාහ කරන්න ඕන වෑයම් කරන්න. එතකොට තමයි අර බුද්ධ දේශනාවේ කියන්නේ නූපන් කුසලයේ මතුවෙන්න පටන් ගන්නවා කියලා. වෑයම කියන්නේ ඒකනේ. සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියලා කියන්නේ. නූපන් කුසලයේ උපද්දව ගන්නවා, උපන් කුසලයේ දියුණු කරගෙන යනවා. උපන් අකුසලයක් තියෙනවා නම් ඒක යට කරලා යනවා. දුරින්ම දුරු කරලා දානවා. නූපන් අකුසලයට නූපද වීම පිණිසම කුසලයේ මතු කර ගන්නවා. එතකොට ඒ නිසා අපිට කොහොමද කියලා හරියට තේරෙන්නේ නැහැ. අපේ ජීවිතේ සංසාර පුරුදුත් එක්ක සමහර විට ධර්ම මාර්ගයේ යට යන්න පුළුවන්. අසත්පුරුෂයා නිසා ධර්ම මාර්ගයේ යට යන්න පුළුවන්. ධර්මයේ නිවැරදි ධර්මයේ Tamanගේ කනට නොඇටුණු නිසා මේ ධර්ම මාර්ගයේ යට යන්න පුළුවන්. ඔය ඔක්කොම තිබ්බත් යෝනිසෝ මනසිකාරය නැති නිසා ධර්මයේ යට යන්න පුළුවන්. ඔය මොනවා තිබ්බත් ධර්මානුධම්ම ප්‍රතිපදාව නැති වුණොත් මේක ජීවිතේට ගලප බලන මේ ධර්මයට ඇලුම් කරලා මේ නිකලෙස් බවට ලං වෙච්ච බවක් Tamanගේ ජීවිතේ මතු කරගනිද්දී මේ ධර්මානුධම්ම ප්‍රතිපදාව මේක වැඩපිළිවෙලක් නම් මේක ජීවන දර්ශනයක් නම් ඒක හුරු කරන්න බඟහැරුණොත් හුරු කරන එක ඔබට අතහැරිලා ගියොත් නිවන් මඟ යට යන්න පුළුවන්. පිටින් කොච්චර බණ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වත් බෑ යාට කරගන්න. සමහරට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වත් එයාගේ අභ්‍යන්තරය තුල ධර්මානුධම්ම ප්‍රතිපදාව නැත්තම් ඒ ධර්මයේ වැඩෙන්නේ නැහැ. ඒකයි මොන විදියට යට යන්න පුළුවන්ද කියලා හිතන්න බෑ. ඒ නිසා එකම දෙයයි තියෙන්නේ අප්‍රමාදී වෙන එක. ප්‍රමාද නොවි ගුණ ධර්මයක් මත ජීවමාන වෙන එක. අර බුදුරජාණන් වහන්සේගේ කාලයක තැනක හිටියා හාමුදුරුවෝ දෙන්නෙක්. ඒ එක හාමුදුරුවෝ කෙනෙක් මහාන වුණා. යාළුවෝ දෙන්නේ පරණ යාළුකම් එකට වැඩ කරන්න ඇත්තේ. එකට මොනවා හරි කරපු වැඩ ඔක්කොම කරන්න ඇති වෙලඳාම වගේ දේවල් එකට කරන්න පුළුවන්. එක්කෙනෙකුට හිතුණා මේවා වැඩක් නැහැ. මේ කාමභෝගී ජීවිතයට අයිති දේවල් මේවා. මේ බුදු කෙනෙක්ගේ ධර්මයක් තියෙන එකේ ධර්මයක් මුණ ගැහිලා තියෙන එකේ කොහොම හරි මේ ධර්මීයම පුහුණු කර ගන්න ඕන කියලා එක මිනිස්සෙකුට රෑ හිතුණා. රෑක හිතුණා මේක හරියන වැඩක් නෙමෙයි. මේ ගෙවල් වලට වෙලා ඉන්න එක හොඳම දේ තමයි මහාන වෙනවා කියලා. මොකද තරුණයෝ මහාන වෙනවා, රජවරු මහාන වෙනවා. මේ දැන් අපි මෙහෙම කතා කළාට මැති ඇමතිවරු Tamanගේ තනතුර දාලානේ ධර්මයට ආවේ. සමහර රජවරු රජකම එක පැත්තකින් තියලා රජකමටත් වඩා මට හොඳයි හිත නිවා ගන්න එක කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ මේ නිකම්ම මේ පහළ පෙළේම උදවිය නෙමෙයි. බොහොම රජවරු මැති ඇමතිවරු ඇවිල්ලා මේ දුක ඉවර කරගන්නවා දැක්කාම මේ මිනිස්සයාට හිතෙන්න ඇති මාත් මහාන වෙන්න ඕන කියලා. ඔන්න මහාන වුණා. මහාන වුණත් අර පරණ යාළුකම අත්තරින්න බැරි වුණා. අර ගිහි කාලේ යාළුවෙක් හිටියනේ. ඒ යාළුකම අත්තරින්න බැරි වුණා. මේ හාඳුරෝ මොකද කරන්නේ? පිණ්ඩපාතේ එහෙම වැඩියාම පිණ්ඩපාතේ වැඩම කරලා එමීට පිණ්ඩපාතේ අරගෙන අර යාළුවාගේ ගෙට යනවා. වළඳන්න. එතකොට ඒ මිනිහත් බලාගෙන ඉන්නවා අර හාඳුරෝ එනකම්. මොනවා හරි ටිකක් හදාගෙන අර හාඳුරෝ එනකම් බලාගෙන ඉන්නවා. දැන් ඒ මිනිස්සයා හැමදාම පුරුද්දක් ඕක. ඒ මිනිස්සයාත් කෑම ටිකක් එහෙම හදාගෙන අර පරණ යාළුවා දැන් මහාන වෙලානේ. හාමුදුරුවෝ පිණ්ඩපාතේ ගිහින් ගෙපිලි වලින් ගිහින් අර ගෙදරට එනවා වළඳන්න. මේ මිනිස්සයා මොකද කරන්නේ? හාමුදුරුවෝ වඩිනකම් මග බලාගෙන ඉන්නවා.
දැන් හාඳුරුව වඩිනකම් මග බලාගෙන ඉඳලා දැන් මේ දැන් ඊට පස්සේ මේ හාඳුරුව තාවම මෙයත් කනවා අර හාඳුරුවොත් කනවා. දෙන්න බෙදාගෙන කනවා ගිහියෙක් වගේ. දැන් මේක පුරුද්දක් විදියට ගියා. අර හාඳුරුව හැමදාම පිණ්ඩපාතේ ගිහින් ආයේ කොහෙවත් වඩින්නේ කෙලින්ම අර ගෙදරට තමයි යන්නේ පරණ යාළුකමට. ඊට පස්සේ වළඳලා ඉවර වුණාම අර මිනිස්සයා මේ හාඳුරුවත් එක්ක ආරාමෙට එනවා. ඇවිල්ලා ඉතින් බුලත් පිටක් එහෙම කාලා ඉතින් බොහොම කතා බහ කර කර රෑ වෙනකන් ඉන්නවා පන්සලේ. ඒ කුටියට රෑ වෙනකන් ඉඳලා රෑ බෝ වෙනකොට මේ මිනිස්සයා යනකොට අර හාඳුරු මඟට යනවලු ගිහින් දාන්න. මේ මිනිස්සයා මඟට ඇරලවන්න යනවලු. දැන් මේක පුරුද්දක් විදියට ගියා. හැමදාම පිණ්ඩපාත යනවා, අර ගෙදරට යනවා, මේ මිනිහත් කැම ටිකක් හදාගෙන ඉන්නවා, මේ හාඳුරු දානි ටික දෙනවා, දෙන්න බෙදා හදාගෙන වළඳනවා, අර මිනිස්සයා කනවා. ඊට පස්සේ ඉතින් හවස් වෙනකොට හිමීට අර හාඳුරුත් එක්ක ආරාමෙට එනවා. ඉතින් ආරාමෙටත් ඇවිල්ලා ඉතින් කතා බහ කර කර ඉතින් මේ හාඳුරුත් එක්ක ඉතින් ගිලම්පස ටිකක් එහෙමත් වළඳලා මේ මිනිස්සයා ඉතින් Tamanගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා කතාවත් අවසන් කරලා මේ හවස 6-7 වෙනකොට මේ මිනිස්සයා යනකොට අර හාඳුරු මඟට යනවලු ගිහින් දාන්න. දැන් මේ සමහර විට මේ වගේ සිද්ධි දිහා බැලුවට පස්සේ ඔන්න බලන්න මේකේ තේරුම. දැන් මේ හාඳුරෝ මේ විදියට කරනකොට අර මිනිස්සු අතර පොඩි විරෝධයක් ඇති වුණා. මේ හාඳුරෝ කෙනෙක් පිණ්ඩපාතේ ගිහින් අන්න අර ගෙදරට යනවනේ හැමදාම. මොකද සාමාන්‍ය ගිහියෙක් කරන දේවල් වලට වඩා පැවිද්දෙක් කරන දේවල් ගැන මිනිස්සු හරිම සංවේදීනේ. හාඳුරෝ කෙනෙක් මොකක් හරි කළොත් එහෙම අනිත් එක ඒක වරදකුත් නෑ. මොකද හේතුව තමයි ගිහියෙක් වරදක් කරනවට වඩා පැවිද්දෙක් වරදක් කරන එක බලවත්නේ. ගිහියෝ දැන් ගිහියෙක් වරදක් කරනවට වඩා පැවිද්දෙක් වරදක් කරන එක පින්වත්නි හරිම බලවත්. සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන මිනිස්සෙකුට Tamanගේ විවාහ ජීවිතයේ සාමාන්‍ය වචන වලින් කිව්වොත් ලිංගික ජීවිතය තුළ කිසිම වරදක් නැහැ. Tamanගේ අඹුසැමියන් විදියට ගත කිරීම වරදක් නැහැ. හැබැයි පැවිද්දෙක් එහෙම කළොත් ඒ පැවිද්දාගේ ජීවිතේ පරාජිකාපත්තියටපත් වෙනවා. ඒ කවදාවත් ප්‍රතිඵල ලබන්න බෑ. ඒ භික්ෂුවට බැරි වෙලා හරි කාන්තාවක් ඇසුරු කළොත් ඒ කාන්තාව ඇසුරු කරන භික්ෂුව ආපත්තියටපත් වෙනවා. කොච්චර ආපත්තියටපත් වෙනවද කිව්වොත් ඒක හරියට කරටිය කැඩිච්ච තල් ගහක් වගේ කියලා කියන්නේ. දැන් කරටිය තල් ගහේ කැඩුනම ආයෙ දළු වෙනවද? දළු වෙන්නේ නැහැ. පැවිද්ද එහෙම එකක් කියනවා. එයාට පැවිද්දේ කවදාවත් ප්‍රතිඵල ගන්න බෑ කියලා. එක්කෝ එයා ගිහි බවට කැමති වෙන්න ඕන. එයා එක්ක සිවුරු අරින්න ඕන කියනවා බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් ඒ භික්ෂුව අනිවාර්යෙන් සාමණේර බවට කැමති වෙන්න ඕන කියනවා. ඒ භික්ෂුවට උසස් ගුණධර්මයක් විදියට අධිගම තත්ත්වයක්, සෝතාපන්න තත්ත්වයක්, එතනින් එහාට ගියපු පැවිද්දෙක් විදියට අරහත්ත්වයක් එහෙම එකක් හොයාගන්න බෑ කියනවා. බලන්න දැන් ගිහියෙක් කලාට වඩා පැවිද්දෙක් ඒකම කරාන් පස්සේ කොච්චර බලවත්ද? අනික දැන් සමහර ගිහියොත් කියතානිනු අපි ඔක්කොම එකයි කියලා අර යාළුවෝ වගේ හාඳුරන ආශ්‍රය කරනව නේද? හරි හිතවත්කමෙන් ඇසුරු කරනවා. ඒ හිතවත්කම උඩු දිව්වට පස්සේ ඊට පස්සේ එක බත්පත බෙදාන කන තැනට ගිහියොත් පෙළඹෙනවා. ඒ වගේම තමයි වැරදි විදියට ගිහියෙක් ඇසුරු කළොත් පැවිද්දා ඒ ගිහියත් යන්න තැනක් හදා ගන්න ඕන. මොකද පින්වත්නි මේ පැවිද්දා මේ සංඝයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ලය මණ්ඩලයේ උපන් පුත්‍රයෝ. එතකොට මේ සංඝයා ඇසුරු කරද්දි Tamanගේ සීමාව තේරුම් ගන්න ඕන. එතකොට හාමුදුරුවෝ අපිට ඒ උදව් පදව් කරනකොට තමයි අපිට දැනෙන්නේ අනේ හාමුදුරුවෝ අපිට කොච්චර හිතවත්ද කියලා. සමහරට අපි දුකේදී සැපේදී ටෙලිෆෝන් කෝල් එකක් දීලා අහනවා නම් ඊට පස්සේ අපි මොකක් හරි ප්‍රශ්නයක් වෙනකොට අපේ ගෙදරට ආරාධනා කරන්නෙත් නැතුව ඇවිල්ලා පිරිත් නූල් ටික එහෙම බැඳලා යනවා නම් ඊට පස්සේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් වෙනකොට දැන් මල ගෙදරක් වුණා කියන්නකෝ. එතකොට ඒ මල ගෙදරට ගිහින් ඊට පස්සේ ඔය මල් ශාලාවලට ගිහින් ඒ ඔක්කොම කරලා මිනිහ ගෙදරට ගේනේවා ඔක්කොම හාමුදුරුවෝ කරට අරගෙන කරනවා නම් ওই ගම්වල එහෙම තියෙනවා. සාමූහිකව වැඩ කරන එක නම් කිසි වරදක් නැහැ. මම දැකලා තියෙන ওই ගම්වල එහෙම සමහර තැන්වල මේ කෙනෙක් මලාන් පස්සේ හාමුදුරුවෝ තමයි පළවෙනියෙන් යන්නේ. එතකොට ඒ ගමේ උදවියට උදව් කරන එක වෙනම කතාවක්. හැබැයි මිනිස්සුත් එක්කම හාමුදුරුවෝ තඬනවා නම් ප්‍රශ්නයක් නැද්ද? එතකොට මිනිස්සුත් එක්කම ස්වාමීන් වහන්සේ අඬනවා නම් සමහරට ගිහියෙක් හිතන්න පුළුවන් අනේ හාමුදුරුවන්ට අපේ දුක තේරුණේ කියලා.
හාන්දුරු අපිත් එක්ක කොච්චර ලෙන්ගතුද බලන්නකෝ අපේ කෙනෙක්නේ හාන්දුරු කියලා. අර එතකොට ඒ ඔස්සේ ගියාට පස්සේ අර ගිහියටත් හිතෙන්නේ හාන්දුරු යාළුවෙක් වගේ කියලා. ඊට පස්සේ මොනවා හරි ටිකක් හැදුවොත් ඔන්න පන්සලට ගිහින් දෙනවා. ඇත්තටම හරි සංඝයා මතක් වෙන එක හරිම හොඳයි. මොනවා හරි දෙයක් හැදුවාම උපාසකම්මක් කෙනෙක්ගේ හිතේ අනේ මේක සංඝයාට කියලා අදහසක් ගන්න එක හොඳයි. හැබැයි පින්වත්නි සංඝයා වුණත් ඇසුරු කරන්න ඕන සීමාව තේරුම් ගන්න ඕන. අර එක තැනක තියෙනවා പ്രേත වස්තුපාළී එක හාන්දුරෝ කෙනෙක් බොහෝම ධර්මයේ පුහුණු කරගෙන පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේලා පිරිසකට හොඳට බනිනවා. මේ පැත්තෙම වඩිනවා දැන් මේ අපේ බත්පතට පාර ගන්න තමයි මේ හාන්දුරෝ මේ පැත්තේ කැරකෙන්නේ කියලා බනිනවා. ඉතින් අර උන්වහන්සේලා ඒක ඉතින් ගණන් ගන්න නැතුව උන්වහන්සේලා වඩිනවා පිණ්ඩපාතේ. වඩිනකොට එක දවසක් හොඳ වැඩක් කරන්නම් කියලා එයාගේ කුළුපග දායක මහත්තයා ඉන්නෝනේ. එයාට කියලා අර සිල්ලුතුන්ට නිඳා කරා කියනවා. අරය තමයි එතකොට තරව්කාරයා විදියට උත්තර බඳින්නේ. එයා තමයි අර හාන්දුරුවන්ට ගිහින් දෝෂාරෝපණය කරන්නේ. එතකොට කවුද අවුස්සලා තිබ්බේ? ඇවිස්සුවේ අර සංඝයා අතරම කෙනෙක් තමයි. ඊට පස්සේ දෙන්නම ඔන්න මිය ගියා දෙන්නම പ്രേත ලෝකේ. ඊට පස්සේ අර പ്രേතයා දැන් දෙන්නම උපන්නේ අසූචි වලක් මුල් කරගෙන තමයි මනෝමය කායික ජීවින් වෙලා උපන්නේ. ඒතොර යාළගේ ජීවිතයේ අසූචි වලක තමයි එතනින් පස්සේ විවෘත වුනේ. ඊට පස්සේ මේ ඔය പ്രേතයා මුණ ගැහෙනවා. මුණ ගැහුණාම එක භික්ෂුවක් අහනවා කොහෙද ඉන්නේ කියලා. ඔය හිතේ දියුණු කරපු අයට හැට පේන්නේ නැති ජීවීන් පේන්න පටන් ගන්නවා. අපේ හිතේ දියුණුවක් නැති නිසා තමයි අපිට එහෙම ආයේ පේන්නේ නැත්තේ. එතකොට ඒ අය පෙනුනාම එක්කෙනෙක් පෙනුනාම එක හාමුදුරුව කෙනෙක් අහනවා මොකද මෙච්චර විඳවන්නේ? කොහෙද ඉන්නේ කියලා අහනවා. ස්වාමීනි මට වැරදුනා කියනවා. මගේ ජීවිතේ මේ අසුචි වලක තමයි ගෙවිලා යන්නේ කියනවා. එතකොට අර හාමුදුරුව අහනවා හැබැයිටම මොකද්ද කරගත්ත සාංශාරික වරද මනුස්ස ලෝකෙයිද? එතකොට කියනවා මම මේ සිල් ගුණ ධර්ම පුරපු සංඝයාට දොස් කියන්න පටන් ගත්තා කියනවා. ඇයි දොස් කිව්වේ කියලා අහනවා. මේ හාමුදුරුව කෙනෙක් තමයි මාව ඇවිස්සුවේ කියනවා. හාමුදුරුව කෙනෙක් මාව අවසල තිබ්බා කියනවා. ඊට පස්සේ අහනවා කෝ දැන් මේ හාමුදුරුව කියලා අහනවා. ස්වාමීනි මම අසුචි අනුභව කරනවා. මගේ අසුචි තමයි මේ ස්වාමින් වහන්සේ ආග්‍රහණය කරන්න කියනවා. ඒ නිසා බලන්න සමහර වෙලාවට සංඝයා ඇසුරු කරද්දී පවා අකුසල් නොවැඩෙන විදියට පරිහරණය කරන එක වැදගත්. ආරාමයකට ගියත් හරිම වැදගත්. බොහෝම පරිස්සමට ඒ ආරාමයේ ඇසුරු කරන එක. හේතුව තමයි ඔය ආරාමයේ පින්වත්නි ඔබ දන්නේ නැතුව ඇති සමහර පන්සල් වල එහෙම තියෙනවා මේ ගිහි උදවියට වෙනම පරිහරණය කරන්න පැදුරු එහෙම. එතකොට මේ ගිහි උදවියත් බයයි සංඝයාට කැප කරපු දෙයක් Taman පරිහරණය කරන්න කැමති නෑ. හේතුව තමයි ඔය අතීතයේ මිනිස්සු විහාරයට ගිහින් එළියට යනකොට කකුල් දෙකක් ගහලාලු ගියේ. මේ දැන් ඉන්න බෞද්ධ කෙනෙක් හිතන්න පුළුවන් එච්චර මොකද ඉතින් එහෙම කරන්න ඕනේ නෑනේ කියලා. පින්වත්නි ඒ කියන්නේ සංඝයාට කැප කරපු වැලි කැටයක්වත් මට එපා කියන අදහස තිබ්බේ. වැලි කැටයක්වත් නම් මට ඕනේ නෑ කියලා තිබ්බේ. ඔබ දන්නවා ඉතින් අර සුචිලෝම සූත්‍රය කියලා ලස්සන සංයුක්ත නිකායේ යක්ක සංයුක්තයේ තියෙනවා බලන්න. සුචිලෝමගේ ඉදිකටු තුඩක් සහිත ලොම් සහිත හමක් ලැබුණේ සංඝයාට පූජා කරපු බෙහෙත් තෙලක්. ඔය සුචිලෝම කියන අමනුෂ්‍යයාගේ ඇඟෙහි ඉදිකටු තුඩවල් වගේ ලොම් සහිත හමක් තිබිලා තියෙනවා. එයා මේ බුදුරජාණන් වහන්සේ තංකිත මංච කියන එයාගේ විමානයේට බුදුරජාණන් වහන්සේ වැඩියාම එයා බුදුරජාණන් වහන්සේගේ ඇඟට හේතු වෙලා තමයි වාඩි වෙන්නේ. උන්වහන්සේ ටිකක් බය කරන්න කියලා හිතාගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ ඇඟ ටිකක් මෙහෙම අයින් කරගන්නවා. අතකෝ අපනාමේසි. ටිකක් අයින් කරගන්නවා ඇඟ. අයින් කරගන්නකොට යා ටිකක් hina වෙලා කියනවා භායාසි මන් සමනෝ ශ්‍රමණය උඹ මට බය වුණා නේද කියලා අහනවා. ඔබ මට හොඳටම බය වෙලා නේද මේ ඉන්නේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා මේ සුචිලෝම මම බය වුන්නේ හැබැයි ඔහේගේ ඇඟේ යම් පහසක් තියෙනවා නම් ඒක හරිම ගොරෝසුවට මට දැනෙනවා කියනවා. මම මේ බයට නෙමෙයි ඇඟ අයින් කරගත්තේ කියනවා. ඔබගේ ඇඟේ යම් පහසක් තියෙනවා නම් ඒක මට හරි ගොරෝසුවට දැනෙනවා. මම ඒකයි පොඩ්ඩක් ඇඟ අයින් කරගත්තේ කියනවා. ඊට පස්සේ කර්ම විපාකයේ ගැන මතක් වෙන ඒ දේශනාවලින් පැහැදිලිව පේන්න තියෙනවා. එයාට දිකටු තුඩක් සහිත ලොම් සහිත හමක් ලැබුණේ පින්වත්නි. එක දවසක් මේ සංඝයාට එක දවසක් කුඹුරු කොට ඉන්නවලු. කුඹුර වැඩ කරන අතර මිනිස්සු යනවලු මේ මල් එහෙම අරගෙන බණහඬ යනවලු. යනකොට මෙයා ඇහුවලු මේ එතකොට එයා වැඩ කරලා ඉවරයි. ඊට පස්සේ එහෙම උදළු එහෙම අර හොදනෝනේ ඇලකට බැහැලා වැඩ ටික ඉවරුණාම හොදනකොට මිනිස්සු යනවලු එතනින්.
නියර අයිනින් යනවලු ඇහුවලු උඹලා මේ කොහෙද යන්නේ මේ කියලා. ඊට පස්සේ කිව්වලු ඇයි දන්නේ නැද්ද මේ අද බණ කියනවනේ බුදුරජාණන් වහන්සේ අපි මේ හෙට යන්නේ. හැබැයිද කියලා. දැන් උන්වහන්සේ මොකද කියන්නේ කියලා ඇහුවලු. ඊට පස්සේ කියලා තිනවා මොකද කියන්නේ අහගන්න එන්න කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද කරන්නේ? හිම් මෙහින් උදැල්ලත් එක පැත්තකින් තියලා අත් දෙක අකුල් දෙක හොදගෙන මොනවද කියන්නේ බලන්න ගිහින් තියෙන්නේ. අර සිනිදු කෙඳි සහිත ඇතිරිල්ලක මේ මඩ පිටින් වාඩි වුණා කියනවා. සංඝයාට පූජා කරපු සිනිදු කෙඳි සහිත ඇතිරිල්ලක රජරාජ මහා මාත්‍යාදී සංඝයාට පූජා කළානේ එහෙම ඒවා. සිනිදු කෙඳි සහිත ඇතිරිල්ලක වාඩි වුණා කියනවා. ඒ පිරිසුදු නොවි ඒකේ වාඩි වුණ එකේ විපාකය කියනවා. ඔය කර කියන අමනුස්සයට යත් එයාගේ යාළුවෙක්නේ සුචිලෝමයි කර කියන දෙන්න නෙන්නේ. කරට වුණ දේ තමයි කරගේ කර්කසමක් තිබ්බේ කියනවා. එයා ඇඟ පුම්බනවා කියනවා. පුම්බනකොට අර කොරපොතු වගේ උඩට ඉලිප්පෙනවා කියනවා. හරිම කර්කසයි කියනවා දැක්කාම. ඒ කර්කසමක් ලැබුණේ සංඝයාට පූජා කරපු බෙහෙත් තෙලක් සංඝයාගෙන් අහන්න නැතුව පරිහරණය කරා කියන. දැන් සංඝයාට පූජා කරනවනේ. ඒ පූජා කරපු දෙයක් පූජා කරපු දේ සංඝයාගෙන් අහන්නේ නැතුව පරිහරණය කළා කියන. හාමුදුරුවන්ගෙන් අහන්න ගියේ නෑ කියලා. දැන් බෙහෙත් තෙලක් ගන්න පින්වත්නි මේ ඇත්තටම අවංකව අමාරුවටනේ. මේ ආසාවට ගා ගන්නව නෙවෙයිනේ. දැන් බලන්න අමාරුවකට තමයි බෙහෙත් තෙල් ටික ගාගන්නේ. හැබැයි සංඝයාගේ දෙයක් නම් පරිස්සමට පරිහරණය කරන්න. මොකද අද සමහර අය ඉන්නවා පොයේට පන්සලට ගියත් එයාට හිතෙන විදියට සංඝයාට අයිති දේ පරිහරණය කරනවා. බොහෝම සංඝයාගෙන් අහලා ස්වාමීනි මේක ගන්නද? මම මේ පිඟානක් කෝප්පයක් වුණත් එහෙමයි. සංඝයාගේ අවසරය ඇතුව පරිහරණය කරන එක Tamanට යම් රැකවරණයක්. පන්සලකට ගියේ මොකද සංඝයා කියන්නේ හිතන්න එපා මේ නිකම්ම පුද්ගලයෝ පිරිසක් කියලා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ආනන්ද නන්ද රාහුල සීවලී මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වුණ පරම්පරාවෙන් අවිච්ඡින්නව පැවතෙන මේ බුදුරජාණන් වහන්සේගේ ළඟ හිටිය සංඝ සන්නිපාතේ නියෝජනය කරන පිරිසට තමයි මේවා අයිති. ඒ නිසා බොහෝම පරිස්සමෙන් පින්වත්නි පරිහරණය කරන්න. එහෙම පරිහරණේ වරද්ද ගත්තොත් එහෙම සමහරට අපිට හිතෙන්නේ ඒ වගේ දෙයක් නිසා දුගතියට යයි කියලා. සංඝයා දුන්නාම ඒකේ වරදක් නැහැ. දැන් හිතන්නකෝ හාමුදුරුවෝ කෙනෙක් මොන හරි දෙයක් Tamanට දුන්නා කියලා. උන්වහන්සේට හම්බෙච්ච පුද්ගලික දෙයක් බොහෝම කරුණා සිතින් උන්වහන්සේ දැන් සංඝයා කියන්නේ බොහොම අනුකම්පා සහගත පිරිසක්නේ. සාමාන්‍ය මිනිහෙකුට වඩා හාමුදුරුවන්ට පුදුම අනුකම්පාවක් මිනිසු ගැන තියෙන. ඒ අනුකම්පාවට යම් දෙයක් දුන්නාම ඒක පරිහරණය කළාට කමක් නැහැ. මොකද මේ පරිහරණය කරන දේ අතර අකුසල් වැඩින්නේ නැහැ. හැබැයි ඒ පරිහරණයට හිලව් වෙන්න අතුගාලා හරියෙන්න. මළුවේ තියෙන කොළ ටිකක් හරි එකතු කරලා එන්න. අර සංඝයා දුන්න දෙයක් පරිහරණය කරන එක වරදක් නැහැ. එතකොට සාංගික කරපු කෑම බීම ටිකක් කෑවා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් සාංගික දාන එහෙම ගෙවල් වල තියෙනවනේ නේද? එතකොට මිනිසුන් දෙන ප්‍රශ්නේ තමයි දැන් මේක හාඳුරුන්ට පූජා කළේ දැන් මොකද කරන්න කියලා ලොකු ප්‍රශ්නයක් නේද? සමහර ගෙවල් තියෙනවා මම දැකලා තියෙනවා හාමුදුරුවන්ට දානි දීලා ඒ දානි දුන්න ඉතුරු දානි කොටස් ටික විසි කරලා දාන ඔය ගම්බද ඔය අම්පාර පැත්ත ඔය බදුල්ල පැත්තේ මිනිස්සු ඉන්නවා. ඒවා එයාලා ගන්නෙ නෑ. ඒ අහිංසකකමට ඒක ගන්නෙ නෑ. එහෙම විසි කරන්න ඕනේ නෑ. හේතුව තමයි සංඝයාටම කැප කරපු දෙයක් වුණත් ඉර අවරට යනකොට මේක සංඝයාට අකැප භෝජනයක් වෙනවා. කෑම බීම එහෙම ඉර අවරට යනකොට මේක සංඝයාට කැප නෑ ආයේ. ඒ අකැප භෝජනය මේ විමසලා පරිහරණය කරාට කිසිම අකුසලයක් නැහැ. ඒවා වරදක් නැහැ. ඒ නිසා මේ ස්වල්ප දැන් ඊතර කෙනෙක් කියන්න පුළුවන් දැන් ওই වගේ පුංචි ඒවාත් ඔව් එච්චර පුංචි ඒවාත් හිතන්න ඕනේ. එච්චරට පුංචි ඒවා හිතන්න ඕනේ ඇයි පින්වත්නි? ස්වල්ප දේ ගැන පවා සංවේදී වෙන්න ඕන ධර්මය අවබෝධ කරන කෙනෙක්. අස්වලෝමයක් වගේ පුංචි දෙයක් පවා වලාකුලක් වගේ ලොකුවට දකින්න කියලානේ අර ධර්මයේ තියෙන්නේ. ස්වල්ප දේ ගැන පවා සංවේදී වෙන්න ඕන. දැන් බලන්න මේ හාමුදුරුවෝ අර මිනිස්සයා ගිහින් දාන්න යනවා මගට මේ විදියට මේ හරිම කුළුපගයි අර මිනිස්සයා එක. මේක මිනිස්සු අතරත් කතාවක් ඇති වුණා. මෙන්න මේ හාමුදුරුවෝ මෙහිම වැඩක් කරනවා කියලා ওই කතාව ගියා. බුදුරජාණන් වහන්සේ විමසුවා එක දවසක් ඇත්තද භික්ෂුව ඔබ මේ Tamanගේ ගිහි කාලේ දායකයෙක් යාළුවෙක් එක්ක හැමදාම කෑම කනවා කියන්නේ වළඳනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා.
ඒ පිණ්ඩපාතේ අරගෙන ඒ ගෙදරට යනවලු. මේ මිනිස්සයත් මඟ බලාගෙන ඉන්නවා කියන්නේ ඔබ වහන්සේ එනකන් ඇත්තද කියලා ඇහුවා. ඇත්තද මහාන දෙන්නම එකට කාලා බීලා වළඳලා ඉවර වෙලා ආරාමයට ඇවිල්ලා බොහෝම ජයට කතා බහ කර කර ඉන්නවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. ඒ කතා බහ කර කර ඉඳලා රෑබෝ වෙනකොට මේ මිනිස්සයා යනකොට මගට ගිහින් දාන්නත් යනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. මෙහෙම කියද්දි මොනවා කියන්නේ නැද්ද? අද නම් ඉතින් දස අතේ දිවුර කියයි ඔබ වහන්සේට ලොකු බොරුවක් කියලා තරහකාරීද්ද කොයිද මම එහෙම කරනවාද එහෙමනේ නේද? දැන් බලන්න මේ හාමුදුරුවෝ කියනවා ඇත්ත මං එහෙම කරනවා කිව්වා. ඔබ වහන්සේට කියලා තිනවා හරියටම කතාව මං එහෙම තමයි කිව්වා. ඒ කාලේ හරි අවංකයි ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ සත්‍යය තමයි කියන්නේ. එතකොට මේ සත්‍යයට තමයි යාගේ අභ්‍යන්තරේ විවෘත වෙන්නේ. ඇත්ත කිව්වා. මං හැමදාම දානි අරගෙන ගෙදරට තමයි යන්නේ කිව්වා. හැමදාම මේ ගෙදරට ගිහින් මම යත් එක තමයි කැම ටික වළඳන්නේ කිව්වා. එයාටත් මං පිණ්ඩපාතේ කරගත්ත බත් ටිකක් එයාටත් දෙනවා කිව්වා. අපි දෙන්නම වළඳලා යා කාලා බීලා අපි දෙන්නම එකට තමයි ආරාමෙට එන්නේ කිව්වා. ආරාමෙට ඇවිල්ලා අපි දෙන්න හොඳ ජයට කතා කර කර ඉන්නවා කිව්වා. පරණ ආගිය තැන් මුල ආගිය තොරතුරු විස්තර ඔක්කොම කතා කරනවා කිව්වා. ඒ කාලේ කෙලිසෙල්ලමට කරපුවා ඔක්කොම මතක් කර කර ඉන්නවා කිව්වා. එහෙම මතක් කර කර ඉඳලා රෑ වෙනකොට යනකොට මමත් මගට ගිහින් දාන්න යනවා තමයි ස්වාමීනි කතාව ඇත්ත කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කියලා කියනවා මේවා සංසාර පුරුදු කියනවා. එක කාලෙක මේ පුරුද්ද කොයිතරම් බරපතල සංසාර ගනුදෙනුවක්ද පින්වත්නි මේක ගනුදෙනුවක්. සසර යනු ගනුදෙනුවක්. මේ මුණ ගැහිම් හමුවීම් નિરાයාසයෙන් උනේවා නෙමෙයි. සමහර විට ඒ ගනුදෙනුවේ බරපතල අවස්ථාවක් තමයි අකුසල් වලටත් ගනුදෙනුවට එනවා. අකුසල් බලවත් වෙලත් ගනුදෙනුවට එනවා. දැන් බලන්න පෙරුම් පුරාගෙන බුදුරජාණන් වහන්සේ එනකොට කිසි පෙරුම් පිරීමක් නැති දේවදත්තත් ඇවිල්ලා හිටිය පස්සේ සමහර විට මේ ගනුදෙනුව දරුවා විදියට එනවා පලිගණ්ඩම හිතාගෙන. අද සමහර විට එහෙම වෙන්න පුළුවන්. සමහර විට ස්වාමියා වගේ එනවා සංසාර ගනුදෙනුව පිරිමහන්න. ස්වාමියා විදියට තමයි එන්නේ. හැබැයි යාගේ ගනුදෙනුව පිරිමහන්න තමයි එන්නේ. සංසාරේ වනාහි ගනුදෙනු ටිකක් පින්නත්. මේ ගනුදෙනු තමයි පියව ඉන්නේ. සමහර විට කොකෙක් විදියට මාළුවෙක් කොකෙක් විදියට අලුතෙන් කර්මයක් රැස් කරගනිද්දී මාළුවෙක් විදියට යා කර්මය ගෙවලා දානවා. එතකොට මේක තමයි මේ ලෝකයේ තියෙන්නේ ගනුදෙනු ටිකක් කියන එක හොඳට මතක තියාගන්න. මේ පියවන්නේ ගනුදෙනුවක් පින්වත්නි. මොන ගනුදෙනුවද? පුරාණ ගනුදෙනුවක්, පරණ ගනුදෙනුවක් මේ ගෙවලා දාන්නේ. එතකොට මේක පරණ ගනුදෙනුවක් කියලා දැනගත්තාම සතුටින් ඒක ගෙවන්න පුළුවන්. දැන් ඔය දරුවෝ නිසා විඳවන අම්මලා එහෙම ඇවිල්ලා කියනවා හාඳුරනේ මේ කොල්ලා වෙනුවෙන් මම තියෙන සේසතම වියදම් කරා ඉඩම් කඩම් ටිකත් උකස් කරලා තමයි ඔය කොල්ලා රටේ ඇවිත් දැන් කෝල්ලයක්වත් නැහැ හාඳුරනේ කියනවා. ගනුදෙනුව පියෙව්වා කියලා සතුටු වෙන්න. සසර ගනුදෙනු තියෙන්නේ. සමහර නෝනලා ඇවිල්ලා අපිට කියලා තියෙනවා හාඳුරනේ මේ මිනිස්සයා මුණ ගැහෙනකොට මං හිතුවා මට හම්බුනේ රටේ ඉන්න හොඳම මිනිහා කියලා. හොඳම මිනිස්සයා තමයි මට හම්බුනේ කියලා හිතනවා. හාඳුරනේ දැන් බොනවා වැඩි මත්තට ඇබ්බැහි වෙලා ජීවිතේ පිරිහිලා මම හාඳුරනේ විඳවනවා විඳවිල්ලක් ඒ විඳවීම වල වචන නෑ කියන්න කියනවා. මම තරම් ගුටි කාපු කෙනෙක් නෑ කියනවා. මම තරම් හාඳුරනේ මම හිතුවේ මට හම්බුනේ හොඳම මිනිස්සයාලා රටේ ඉන්නේ කියලා. මේ වගේ මිනිස්සෙක් හම්බුනේ මගේ වාසනාවට කියලා ඉදා මට හිතුනේ කියනවා. මේ ගනුදෙනුවක් පින්වත්නි සතුටින් ගෙවලා දාන්න. සංසාරේ කර කියාගත්ත විදියට තමයි ඔය ලැබීම් නොලැබීම් මුණ ගැහිලා තියෙන්නේ. ඒතකොට ධර්මයෙන් ඒක දැනගත්තට පස්සේ යාට ඒව ප්‍රශ්න නැහැ. ඒ වගේ ස්වල්ප ප්‍රශ්න නෙමෙයි යාට තියෙන්නේ. එයා දන්නවා මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් සීලයෙන් ශක්තිමත් වෙන්න ඕන. තිසරණී තුල ශක්තිමත් වෙන්න ඕන. ධර්මයෙන් ශක්තිමත් වෙන්න ඕන. අප්‍රමාදී වෙන්න ඕන. නිකලස් බවට පෙම් කරන්න ඕන කියලා එයා දන්නවා. එහෙම දැනගත්තාම යාට අර ස්වල්ප ප්‍රශ්න පිළිබඳ යම් අවධාරණයක් උනන්දුවක් නැහැ. දැන් මේ කාරණේදී උන්වහන්සේ මතක් කරනවා මේක පරණ ගනුදෙනුවක් කියනවා. ඔය යාලුකම මහා පරණ පුරාණ යාලුකමක් විදියට ආපු එකක් කියනවා. කොච්චර පුරාණද කියනවා නම් එක දවසක් මේ රජුරවන්ට හිටියලු හොඳ ඇතෙක්. රජුරවන්ට හිටපු මේ ඇතාට මේ ඇත් ගොව්ව කිරිබත් දෙන්න පුරුදු කරලා හිටියලු. කිරිබත් දෙනකොට පොඩි බලු පැටියෙක් ඇවිල්ලා අර මේ ඇතා කිරිබත් කනකොට බත් ඇට වැටෙනවනේ බිමට. ওই බත් ඇටලේව කාලා කන්න පුරුදු වෙලා හිටියලු මේ බලු පැටියෙක්. එතකොට මේ බලු පැටියා බත් අහුලා කනවා.
අර ඇතාට දෙන බත් ඇට බිමට වැටෙන්න පටන් ගත්තා. ඉතින් ඇතෙක් කනකොට එහෙම වැටෙනවා ඇති. කනකොට අර බත් ඇට මේ වටේට කැරකි කැරකි පොඩි බලු පැටියෙක්. වටේට කැරකි කැරකි පින්වත්නි අර බත් ඇට අහුල අහුල දැන් කනවා. ඊට පස්සේ ටික කාලයක් මේක පුරුද්දක් යනකොට මේ ඇතත් එක්ක හරි යාළුයි කියනවා බල්ලා. ඊට පස්සේ අර මේ ඇතයි බල්ලයි දෙන්න කැරකි කැරකි එක ළඟ ඉන්නේ කියනවා. බලු පැටියත් මොකද කරන්නේ අර ඇතාගේ කකුල් වටේට කැරකි කැරකි ඊට පස්සේ මේ ඇතා හොඬ වැලෙන් අල්ලගෙන ඔළුවේ තියා ගන්නවලු බලු පැටියා. ඉතින් හරි බොහොම ගජ යාළුවෝ කියනවා. දැන් බලු පැටියයි ඇතයි දෙන්න හරි යාළුයි කියනවා. එක දවසක් දැන් මෙහෙම ඉන්නකොට මේ ඇත් ගොව්ව බැලුවලු මේ බලු පැටියත් මන් නඩත්තු කරන්න එපා. මේක හරි කරදර වැඩක්. බලු පැටියෙක් නඩත්තු කරන එක මට අමාරු වැඩක්. ඒ නිසා මම මේ බලු පැටියාව කවුරු හරි හදාගන්න මිනිහෙකුට දෙනවා කියලා එක දවසක් මිනිහෙක් ආවම ඉතින් මේ බලු පැටිය හරි ලස්සනයිලු. පොඩි බලු පැටියෙක් වෙන්න ඇති. ඉතින් අර දැන් බත් කන එකත් ප්‍රශ්නයක් නෑ. දැන් ඇතයි මේ බල්ලයි බත් බෙදාගෙනලු කන්නේ. ඒ කියන්නේ ඇතා ඔක්කොම කන්නේ නැල්ලු. බත් කැට දෙක තුනක් බිමට දානවලු බල්ලා ඉන්න බව දැනගෙන. දැන් හරි ගජ යාළුවෝ. එක දවසක් මේ බලු පැටියාව පිටත් කරලා ඇරියලු වෙන මිනිහෙක් අතේ මේ බල්ලා ගෙදර ගිහින් හදාගන්න කියලා. එදා ඉඳලා ඇතා බත් කන එක නතර කරා කියනවා. දැන් ඇතා කන්නෙත් නෑ, දඟලන්නෙත් නෑ, ඇවිදින්නෙත් නෑ, බොහෝම මුරණ්ඩුයි කියනවා. දැන් මේ මුරණ්ඩුකමට පින්වත්නි මේ මිනිස්සයා දැන් මේක ඇතාට බෙහෙත් කරනවා මොකුත් හරියන්නේ නෑ. ඊට පස්සේ මේ දක්ෂ ඇමතිවරයෙක් හිටියලු බොහොම තීක්ෂණ බුද්ධියක් තියෙන ඇමතිවරයාට රජුරෝ කිව්වලු. රජුරෝ නැවිලා කියනවා රජතුමනි මාලිගාවේ ඉන්න ප්‍රධාන හස්තියා දඟලන්නේ නැහැ, කන්නේ නැහැ, ඔක්කොම නතර කරලා තියෙනවා. ඔබ වහන්සේ මොකක් හරි වෛද්‍යවරයෙක් ගෙනල්ලා ප්‍රතිකාර කරන්න කිව්වම අර තීක්ෂණ බුද්ධියක් තියෙන ඇමතිවරයා පිටත් කරලා යවවලු මොකද මේ ඇතාට උනේ කියලා හොයන්න කියලා. හොයලා බලනකොට ඉතින් මොකුත් ශරීර ලක්ෂණවල මොකුත් ප්‍රශ්නයක් නැල්ලු. එක දෙයයි ප්‍රශ්නේ. ඇතා ශෝකයෙන් ඉන්නවා. ඔන්න එයා හොයාගත්තදී. ඇහුවලු මොකද මේ ඇතා ශෝකයෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ මතක් කරනවා දන්නේ නැහැ. හැබැයි මේ ළඟදී බොහොම කිට්ටුවෙන් මේ ඇතත් එක්ක සෙල්ලම් කර කර හිටියා බලු පැටියේ. මං ওই බලු පැටියා හිමීට වෙන කෙනෙකුට දුන්නා කිව්වලු. දැන් කොහෙද කියලා දානවා මං දන්නේ නැහැ කොහෙද කියලා. ඊට පස්සේ රජුරවන්න මේක ඇවිල්ලා කොහම රජුරව අඬබෙරයක් ඇව්වලු. මෙන්න මෙහෙම බලු පැටියෙක් අරන් ගිහින් තියනවා. එයාට මෙන්න මේක තමයි දඬුවම. එයාට ලැබෙන දඬුවම මෙන්න මේක. ඒ බලු පැටිය හිටපු තැනටම ගෙනත් තියන්න කියලා. ඊට පස්සේ පහුවෙනිදම එක මිනිහෙක් හිමීට රහසේ පාම්දරම ඇවිල්ලා අර පන්සල් වලට බල්ලෝ ගෙනත් දානවා වගේ බලු පැටවුවෙන් පන්සලට ගෙනත් දාන්නේ. ඒ වගේ හිමීට පාන්දරින්ම අර බලු පැටියත් අරගෙන ඇවිල්ලා මාලිගාවේ අර ඇත් ගාලට ගෙනල්ලා හිමීට අතෑරලා මේ මිනිස්සේ හිමීට ගියා යන්න. ඊට පස්සේ වෙනදා වගේම ඇතා කෑම කන්න පටන් ගත්තා කියනවා. වෙනදා වගේම ඇතා අර Tamanගේ චර්යාවන් ආහාර පාන ගන්නේවා වෙනදා වගේම හීලෑ වෙලා ඉන්නේ ඒ කටයුතු කරගෙන ගියා කියනවා. මහණෙනි මේ යාලුකම පුරාණ ගනුදෙනුවක් කියනවා. මේක පරණ ගනුදෙනුවක්. මේ කාලේ විතරක් නෙමෙයි මේ ගනුදෙනුව කියනවා. ඒ කාලේ ඔය ඇතා වෙලා හිටියේ ඔය භික්ෂුව කියනවා. ඔය බලු පැටියා වෙලා හිටියේ ඔය භික්ෂුවගේ කුළුපගාර දායක මහත්තයා කියනවා. පින්වත්නි මේ ගනුදෙනු ටික නිසාම සමහර විට ධර්ම මාර්ගයට යන්න පුළුවන්. අන්න බලන්න අවංකව ධර්මයට ආවේනේ අර මිනිස්සයා. නමුත් අර යාලුකම ඒ අවංක ධර්ම මාර්ගයේ යට කරගෙන ගියේ නැද්ද? යට කරගෙන ගියා. ඊට පස්සේ යාලුකම මතු වුණාට පස්සේ මේ හාමුදුරුවෝ හිතුනේ මේ මගේ හිතවතානේ අපි දෙන්නේ එකට තමයි කයම කන්න ඕන. ඒ නිසා පිණ්ඩපාතේ ගිහින් ගෙදර එනකොට පිණ්ඩපාතේ ගිහින් උන්වහන්සේ විහාරයට එනවා වෙනුවට අර ගෙදරට යන්න පටන් ගත්තා. ඒ ගෙදරට ගිහින් උන්වහන්සේ අර Tamanගේ යාළුවත් එක්ක බත් ටික බෙදාගෙන වළඳන්න පටන් ගත්තා. ඒ යාළුකම කොච්චර උඩු දිව්වද කියනවා නම් විහාරයට එනකොට මේ මිනිස්සු වැඩ ඔක්කොම දාලා මේ හාමුදුරුවගේ පස්සෙන් ඉන්න පටන් ගත්තා. විහාරයට ඇවිල්ලා හවස් වෙනකන් Tamanගේ ආගිය තොරතුරු අහගෙන ඉඳලා යනකොට ලෙන්ගතුකම කොච්චර උඩු දිව්වද කියනවා නම් මගට ගිහින් දාන්න පටන් ගත්තා. සංසාර ගනුදෙනු නිසා ධර්ම මාර්ගේ වැහිලා යන්න පුළුවන්. එතකොට එහෙම වැහිලා යන එක නතර කරන්න තියෙන එකම දේ තමයි අප්‍රමාදී වෙන එක. සංසාරේ බියකරු බව දැනගෙන මේ සම්බන්ධතා මරණයෙන් කෙලවර වෙනවා. ඒ නිසා කොහොම හරි වීරිය කරන්න ඕන ධර්ම මාර්ගයේ තුල සුරක්ෂිත වෙන්න කියලා උනන්දුවක් හදාගත්ත කෙනෙක් පින්වත්නි මේ ජීවිතේ ජයග්‍රහණය කරා නිවීම කරා යන්න පටන් ගන්නවා. ගොඩාක් දෙනෙකුට ධර්ම මාර්ගයේ යට යන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි පින්වත්නි ජීවිතේට ඕනන්නේ නැති වටිනාකම් දෙන්න පටන් ගන්නවා.
විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ අය එහෙම ජීවිතේට ඕන නැති වටිනාකම් ජීවිතේට දෙන්න පටන් ගන්නවා. ඒවා ඇත්තටම ජීවිතේට ඕන වටිනාකම් නෙමෙයි. ඕනන්නේ නැති වටිනාකම් දෙන්න පටන් ගත්තම යාලට මේ ජීවිතේ ධර්මයේ මඟ හැරිලා යන්න පටන් ගන්නවා. ඕනන්නේ නැති වටිනාකම් නම් මේ ජීවිතේට දෙන්න එපා. මේ ලැබිච්ච ජීවිතේ තමයි ධර්මය අවබෝධ කරගන්න ලැබිච්ච සුන්දරම ජීවිතය කියලා හිතන්න. මේ හම්බෙලා තියෙනව නේද? එතකොට කියයි හාඳුරනේ මේ විඳව දරුවෝ නිසා විඳවනවා ඉඩකඩම් දීපල ගෙව මේවා නිසා මේ දුක් විඳ මොන අවබෝධයක්ද කියලා හිතන්න පුළුවන් නෑ පින්වත්නි. ඔය සැප දුක කියන උභය අන්තයේ තියෙන තැනක තමයි නිවෙන්න ලේසි. ඒකනේ දෙවිවරු අතර බුදුවරු පහළ වෙන්නේ නැත්තේ. සැප දුක කියන උභය අන්තයේ තියෙන තැනක තමයි පින්වත්නි ජරා මරණ දුක තේරුම් ගන්න හරිම ලේසි. දුක වැඩියෙන් දැනෙනකොට ඒක තමයි යාගේ කර්මස්ථානය කරගන්න ඕන. සැප දුක දෙකම තියෙන තැන තමයි පින්වත්නි නිවෙන්න හරිම පහසු. ඒ නිසා මේ ජීවිතය තුළ ඔබේ ජීවිතයේ ධර්මයේ තුලින්ම පෝෂණය කරගන්න, ධර්මයේ තුලින්ම රැකවරණය හදාගන්න ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාම සුවපත් වේවා. ඔබේ රට සුවපත් වේවා, අපේ රට සුවපත් වේවා, ලෝකෙම සුවපත් වේවා. ඔබට වහවහ උතුම් ධර්ම අවබෝධ වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.